නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිලක්ඛිතා චාතුද්දසේ පංචදසේ අට්ඨමීච පක්ඛස්ස තථා රූපාසු රත්තේසු යානිතානි ආරාම චේත්‍යානි වන චේත්‍යානි රොක්ඛ චේත්‍යානි හිංසනකානි සලෝම හංසානි තථා රූපේසු සේනාසනේසු විහෙරෙය්‍යං අපේව නාමතං භය භේදවං පස්සෙය්‍යන්ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඒ සවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන දවසක භාග්‍යතුන් වහන්සේගේ වචනය නිසා භාග්‍යතුන් වහන්සේ අනුව යමින් බොහෝ පිරිසක් පැවිදි වෙනවා වගේම භාග්‍යතුන් වහන්සේ ඒ සියලුම දෙනාට බෙහෙවින් උපකාර වෙනවා කියන වග ප්‍රීති මුඛයෙන් කතා කළ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අමතා මේ දූරස්ත සේනාසනයන්හි විවේකීව ඒ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට බිය තැති ගැනීම ඇති නොවන ආකාරය කරුණු 16ක් යටතේ පැහැදිලි කළා. අපි මේට පෙර දේශනාවලින් ඒ සියල්ල ඉගෙන ගත්තා. නැවතත් භාග්‍යතුන් වහන්සේ ඒ බිය ඉපදවීම නවත්වා ගත හැකි එහෙමත් නැත්නම් බියක් තැති ගැනීමක් නැතිව ප්‍රතිපත්ති පූර්ණයට සුදුසු වූ సంతානයක් සකස් කරගන්න හැටි ඉගැන්නුවා ඒ දේශනාවලදී. තථාගතයන් වහන්සේ නැවත තමන් වහන්සේට ඇතිවුණු අදහසක් තස්ස මයිහම් බ්‍රාහ්මණ ඒතද හෝසි බමුණ ඒ මට මේ වගේ අදහසක් පහළ වුණා. එතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ බෝසත්ව ඉන්න කාලයට බෝධිසත්ව ජීවිතයක් ගත කරන කාලේ ඒ 16 ආකාරයකින් ඊටමත් හොඳින් පරීක්ෂා කරගත්ත නිසා ඒ භය බේරවයක් ඇති නොවන හැටි හොඳින් තේරුම් ගත්තා. එතකොට භය බේරවයක් එහෙම බියක් නැති ගැනීමක් ඇති නොවන ආකාරය වටහා ගත්තා. නමුත් දැන් බියක් ඇති ගැනීමක් ඇති වෙන අදහසින් ඇති කරගත යුතුයි කියන අදහසින් මෙබඳු රාත්‍රියක් මෙබඳු සේනාසනවල මේ ආකාරයට සිටියොත් හොඳයි කියන අදහසින් මේ බිය තැති ගැනීම ගවේෂණය කිරීමේ අදහසින් තමයි මට මේ වගේ අදහසක් පහළ වුණා කියමින් භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණාවක් පැහැදිලි කරන්න යනවා. යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිලක්ඛිතා චාතුද්දසී පංචදසී අට්ඨමීච පක්ඛස්ස. ඒ කියන්නේ යම් කිසි පක්ෂයක හඳ නිසා තියෙනවා නම් ඒක සුක්ෂ පක්ෂද කාල පක්ෂ දෙක වෙන් කර ගන්නවා. හඳ ක්‍රමක්‍රමයේ මෝරා වැඩෙන කාලේ නම් ඒක පුර පක්ෂය. හඳ ක්‍රමක්‍රමයෙන් ගෙවි යනවා නම් ඒක කාල පක්ෂය. එතකොට අපි මේ සඳ දිහා බලාගෙන තමයි මේ පක්ෂය ලකුණු කරගන්නේ. එතකොට මේ පක්ෂය ඇවිදින් අභිඤ්ඤාතා අභිලක්ඛිතා කියනකොට දැන් විශේෂයෙන්ම සඳේ යම් කිසි වැඩිවීමක් තියෙනවද අඩුවීමක් තියෙනවද වැඩිවීමක් වෙනවද කියන මේ ස්වභාවය දැන ගැනීම තමයි අභිඤ්ඤාතා සඳෙහි පිරුණු බව හෝ සඳෙහි ගෙවෙන බව නුවණින් තේරුම් ගැනීම. අභිලක්ඛිතා කියන කොටත් කියන්නේ ඒකයි.
අපි දන්නවා දැන් අභිලක්කිතා කියනකොට පූර්ණ සඳ මඩල දකින දවසට ගොඩක් අය හිතන හොඳ නැකත් දවසක්. අන්න ලක්ෂණ කියන්නේ හොඳ ලකුණක් කරගන්නවා. අපට සිල් පොහොය 8 සිල් සමාදන් වෙන්න, ඒ වගේම වත් පිළිවෙත් කරන්නට, පංච දුෂ්චරිතින් අත මිදෙන්න, භාවනා කරන්නට, තම තමන් අදහන ආගම විහාරයේ දේවාලෙට ගිහිල්ලා පුද පූජාවන් පැවැත්වීම වැනි ලක්ෂණයක් තමයි මතු කරන්නේ. අභිලක්කිතා කියන එකයි. එතකොට එහෙමනම් සඳගෙන තියෙන අවබෝධය අභිඥාතා, ඒ සඳ දැකීමත් එක්ක අපි හොඳ දේවල් වලට හිත යොමු කර ගැනීම අභිලක්කිතා. එහෙමනම් තම තමන් ලකුණු කරගත්ත චාතුද්දසි දින 14ක පෝය වෙන්න පුළුවන්. පංචදසි දින 15ක පෝය වෙන්න පුළුවන්. අට්ඨමීච පක්කස්ස පක්ෂයකට අයිති 8වක පෝයක් වෙන්න පුළුවන්. දැන් මේ කතාවෙන් කියවෙනවා චාතුද්දසිය කියලා කියන්නේ දින 14කින් පිරෙන පෝය. පන්න රසි එහෙම නැත්නම් පංචදසි කියලා කියන්නේ දින 15කින් පිරෙන පෝය. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයට අනුව ගත්තාම මාසයකට පොහොය දෙකක් තියෙනවා. එක්කෝ පුර පෝය, එහෙම නැත්නම් අව පෝය. එහෙම නැත්නම් අපි එකට කියනවා අර හඳ වැඩමින් පූර්ණ සඳ මණ්ඩල ලැබෙනවා නම් ඒක පුර පෝය. ක්‍රමක්‍රමයෙන් සඳ ගෙවි කියලා අඳුරු වෙන දවස අපි කියනවා අව පෝය. කළුවර පෝය කියලා කියනවා. එතකොට එහෙමනම් මාසයකට පෝය දෙකක් තියෙනවා. එක පැත්තකින් පුර පෝයක් අපට හම්බ වෙනවා, තව පැත්තකින් කළුවර පෝයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි පුර පෝය පිරීලා ගෙවීම පටන් ගන්නකොට දවස් 8 හම්බ වෙනවා නම් අපි ඒකට කියනවා අටවක පෝය. හැබැයි මේ හඳ බහින කාලේ හම්බ වෙන නිසා අපි ඒකට කියනවා අව අටවක පෝය කියලා. ඊළඟට දැන් සඳ නැති වෙලා සඳ ගෙවිලා ගිහිල්ලා නැවත සඳ පටන් ගන්නවා හැදෙන්න. හැදි දවස් 8ක් පෙරෙන දවසට අපි කියනවා හඳ වැඩෙන නිසා පුර, ඒ නිසා ඒ අටවක පුර අටවක කියලා කියනවා. එතකොට එහෙම නම් අපිට පොහොය වර්ග 4ක් මාසෙක තියෙනවා. එක පැත්තකින් පුර පෝය, තව පැත්තකින් අව පෝය. ඒ වගේ පුර අටවක, අව අටවක කියන පෝය වර්ග 4ක් තියෙනවා. එතකොට දැන් ඔය මාසයක් ඇතුලේ දැන් ඒ වගේම දැන් අවුරුද්දකට මාස 12ක් අපි ගන්නෙ. ඒ කොටස් 3කට බෙදා ගන්නවා ඍතු වශයෙන්. එතකොට ඍතුවකට කාලතුවකට අයිති වෙන මාස 4ක් තියෙනවා. ඒ මාස 4 ගත්තම ප්‍රධාන පෝය අපි 8ක් වශයෙන් සලකනවා. පුර පෝය 4යි, අව පෝය 4යි කියන. එතකොට ධර්මතාවයක් තියෙනවා, කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඇතැම් දවස් තියෙනවා අපට වෙනස් කරගන්න පුළුවන් කාල තියෙනවා. ඔය අධික අවුරුද්දක් කියන කාල තියෙනකොට සමහරක් වෙලාවට අපි බුද්ධ නියාමයට අනුව තියෙන්නේ දවස් 14කින් පිරෙන පෝය. නමුත් රජ අනට නීතියට ගරු කරමින් අර දින 14 15ක් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒවා ඉතින් අපිට විශේෂ වැදගත්කමක් මේ වෙලාවේ නැහැ. නමුත් වැදගත්කමක් තියෙන්නේ ඍතුවකට, එක කාත්තුවකට මාස 4ක් තියෙනවා. මේ මාස 4ට පොහොය 8ක් තියෙනවනේ. ඒ පොහොය 8න් 3 වෙනි පෝයයි 7 වෙනි පෝයයි. 3 වෙනි පෝයයි 7 වෙනි පෝයයි කියන පෝය දෙක ඇවිදින් දවස් 14කින් පිරෙන පෝය. අපි ඒකට චාතුද්දසී පෝය කියලා කියනවා. ඉතිරි පෝය 6ම දවස් 15කින් පිරෙන. ඒ නිසා අපි ඒකට කියනවා පුර පෝය. ඒ කියන්නේ පුර පෝය කියන්නේ පන්න රසී පෝය කියලා කියන්නේ. දවස් 15කින් පිරෙන නිසා අපි කියන දවස් 15ක් සම්පූර්ණ කරගන්න පංචදසී එහෙම නැත්නම් පන්න රසී පෝය කියලා. එතකොට සාමාන්‍යයෙන්
පුරපෝයක් අපට වැටෙන්නෙම දවස් 15ක් පිළිලා. අතර කලවර පෝය බොහෝ දුරට වැටෙනවා දවස් 14 වැටෙන අවස්ථා තියෙනවා දවස් 15මුත් වැටෙන අවස්ථා තියෙනවා. එතකොට සාමාන්‍ය අපි බුද්ධ වර්ෂ ක්‍රමයට ගත්තාම පළවෙනි ඒකේ ඍතුවේ පළවෙනි මාසේ දවස් 30යි. දෙවෙනි මාසේ දවස් 29යි. තුන්වෙනි මාසේ දවස් 30යි. හතරවෙනි මාසේ දවස් 29යි. ඔය විදිහට තමයි ඍතු හතරට මේ දවස් ගණන් බෙදෙන්නේ. එහෙමනම් අපි තේරුම් කරගත යුතුයි යම් කිසි වෙලාවක අපට මෝරාගිය වැඩෙන හඳක් හෝ ගෙවුණු හඳක් අපි දකිනවා නම් ඒක චාතුද්දසීද පන්න රසීද අට්ටමි කියන පොහොය මොනවද කියන එක අපි වටහා ගත යුතු දැනගත යුතු කාරණාවක් කියන එක මතක තියාගන්නට ඕනේ. කොහොම නමුත් කියනවා තථාගතයන් වහන්සේ උදාහරණ තථාරූපාසු රත්තීසු යානි තානි ආරාම චේතියානි වන චේතියානි රුක්ක චේතියානි හිංසනකානි සලෝම හංසානි. ඒ කියන්නේ යම් බඳු රාත්‍රියක් තියෙනවා. ඒ කියන්නේ මේ කියන ස්වභාවයෙන් යුක්ත වූ රාත්‍රියක් අපට හම්බ වෙනවා. එක්ක සඳ තියෙන පෝය සඳ නැති පෝය හෝ යම්කිසි දවසක රාත්‍රියක්. හැබැයි මේ රාත්‍රිය අපි ගත කරන්න හිතාගෙන යන්නේ මේ බිහිසුණු ලොමු දැහැ ගන්න ස්වභාවය ඇති අරමුණු සොයාගෙන යන්න තමයි මේ රාත්‍රිය ගත කරන්නේ. එතකොට ආරාම චේත්‍ය කියනකොට චේත්‍ය කියලා කියන්නේ පිදියුදු තැනක්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අද බෞද්ධ ක්‍රමයට අපිට චෛත්‍ය තියෙනවා. නමුත් මේ අතීත සිදුවීමක් ගත්තාම මනුස්සයෝ වැඳුම් පිදුම් කරන පූජනීයත්වයෙන් සලකන යම්කිසි ගලක් පර්වතයක් වෘක්ෂයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපට චෛත්‍ය කියලා පොදුවේ සම්මත කරගන්න පුළුවන්. කොහොමත් අපි ආරාම කියනකොට පුප්පාරාම පලාරාම වෙරි ආරාම චෛත්‍ය. වන චෛත්‍ය කියන්නේ වන ලැහැබ්. ඒ වෘක්ෂ චෛත්‍යන ගස් මේ වැඳුම් පිදුම් කරන ගස් වර්ග. එතකොට දැන් යම්කිසි කෙනෙක් එවැනි තැනක් සේනාසනයක් කරගෙන තථාරූපේ සේනාසන විහෙරෙය්‍ය. එවැනි සේනාසනයක වාසය කරනවා නම් හිතනවා අපේව නාමතම් භය බේරවම් පස්සේ යන්ති. එතකොට එවැනි සේනාසනයක සිඳමින් හිතන්නේ එහි තැති ගැනීමක් හෝ බිහිසුණු අරමුණක් දකින්න තියෙනවා නම් හොඳයි. අර බලන්න එතකොට දැන් අපි දැන් කෙනෙක් තනියම හෝ හුදකලාවට යන්නේ බිහිසුණු ශබ්දයක් බලාපොරොත්තු වෙයි. එතකොට ඒ විදිහේ ශබ්දයක් බලාපොරොත්තුෙන් යනකොට මොකද වෙන්නේ? බමුණ මම ඉන් මෑත කාලේ යම්කිසි පක්ෂයක යම් දවසක ප්‍රසිද්ධ වූ හොඳ පෝයක් දවසක් වෙන්න පුළුවන්, අටවක පෝයක් වෙන්න පුළුවන්, අමාවක පෝයක් වෙන යම් දවසක එවැනි බිහිසුණු ශබ්ද බලාපොරොත්තු යම් තැනකට වාසයට ගියාට පස්සේ ඔන්න මට ඇහෙනවා. මොනවද ඇහෙන්නේ? යම්කිසි සිව්පාවෙකුගේ හඬක්. ඒ කියන්නේ එතකොට යම්කිසි සිව්පාවෙක් එනවා. එහෙමත් නැත්නම් ඔය මොනරෙක් වගේ පක්ෂීන් කඩා හෙළන දර කඩක ශබ්දයක්. එහෙමත් නැත්නම් සුළඟින් හමාගෙන එන පඬ රැලි කියන්නේ කොළ රොඩු ආදිය ඇවිදින් වදින එක තැන්වල ඒ වගේ ශබ්ද. එතකොට දැන් ඒ වගේ ශබ්ද මට ඇසෙනකොට සිතෙනවා ඒකාන්තයෙන් මේ එන්නේ භයානක අරමුණක් නේද කියලා හිතෙනවා. දැන් සාමාන්‍ය හිතන්න අපි වුණත් එහෙමනේ. යම්කිසි තැනකට ගියාට පස්සේ රාත්‍රී තනියම ඉන්නකොට එක සත්තුන් උරගාගෙන බඩ ගාගෙන කෑ ගහගෙන එනකොට ගස් වලින් එක දේවල් වැටෙනකොට සුළඟින් එක ශබ්ද හමනකොට ශබ්ද මතු කරනකොට ඔය වගේ බය තැති ගෙනින් අපට එනවා. එතකොට බමුණ මට මෙන්න මේ වගේ සිතක් පහළ වෙනවා. කොහොමද? ඒකාන්තයෙන් මේ භය මම කැමති වෙනවා නම් මේ භය මම වාසය කරනවා නම් යම් ඉරියව්වක ඉන්න වෙලාවේ අන්න හරි වැදගත් තැනක්. යම් ඉරියව්වක ඉන්න වෙලාවේ මට ඒ භයජනක අරමුණ පැමිණියා නම් ඒ ඉරියව්වෙම මං ඒ භයජනක අරමුණ නැති කරන්න තමයි ඉතාමත් උත්සාහවත් වන්නේ.
එතකොට ඒ කියන්නේ ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා සක්මන් කරන වෙලාවේ යම් කිසි බයක් ඇති වුණොත් ඒ සක්මනේදී මේක නැති කර ගන්නට ඕන. සිටගෙන ඉන්න වෙලාවේ යම් බයක් ඇති වුණොත් සිටගෙන ඉන්න වෙලාවෙම නැති කර ගන්නට ඕනේ. හිඳගෙන ඉන්න වෙලාවේ යම් බයක් ඇති වුණොත් හිඳගෙන ඉන්න වෙලාවෙම නැති කර ගන්නට ඕනේ. වැතිරී ඉන්න වෙලාවේ යම් බයක් ඇති වුණොත් වැතිරී ඉන්න වෙලාවෙම නැති කර ගන්නට ඕනේ. තමන් ඒ භය ඉරියව්වෙන් ඉරියව්වට අරගෙන ගියොත් වෙන්නේ නැති බයක් තමන් සකස් කරගත්ත වෙනවා. කවදාවත් ඒ බය තමන්ට නිසියාකාරයෙන් තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අර අපි වුණත් එහෙමයි. යම් කිසි වෙලාවක දැන් මට මේ වගේ ශබ්දයක් එන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් බලාපොරොත්තුෙන් අපි ඉන්නකොට අර එකපාරට බයක් ඇති වුණත් ඒ බය අපිට අවබෝධයෙන් ඒ වෙලාවෙම ඒ ගැන හිතලා හොඳට කල්පනා කරලා මේක නැති කරගන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය ගහක අත්තක් සෙලවෙනකොට අපේ හිතායට මෙතන අපි දැන් හිතාගෙන ඉන්නවා මෙතන භූතයෝ ඉන්නවා කියලා. ඒ භූතයෝ ඉන්නවා කියන මානසිකත්වයෙන් අතර හිටියොත් එහෙම ශබ්දෙත් නිසා උඩ භූතයෝ ඉන්නවා කියලා හිතනවා. ඉතින් එක එක විදිහේ අපට මනෝ විකාර වශයෙන් ඊට පස්සේ සකස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දෙන උපදෙස තමයි යම් කිසි තැනක තමන් මේ බිය උපදවන දේවල් ගවේෂණය කරන්නට ඕනෙක අධිෂ්ඨානයෙන් ඉන්න වෙලාවක හෝ නැති වෙලාවක් වුණත් තමන්ට යම් කිසි බයක් ඇති ගැනීමක් ඇති වුණොත් යම් ඉරියව්වක ඇති වුණොත් ඒ ඉරියව්වේදීම ඒක නැති කරගන්නට කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අපට උපදෙස් දීලා තිබෙන්නේ. ඊළඟට නැවතත් භාග්‍යතුන් වහන්සේ වදාරන හොඳ කාරණාවක්. බමුණ සමහරක් ඇත්තෝ දැන් රාත්‍රියම දවල් කියලා හිතනවා. දවල් රාත්‍රියේ හිතන සමහරක් මහාන බමුණු ඉන්නවා. එතකොට සමහරක් අය මුලාවටපත් වෙලා හරි වැරදීමකින් වෙලා හරි තමන් ඒ රාත්‍රියේ දවල් හැටියට දවල් රාත්‍රිය වශයෙන් හිතා ඉන්නකොටත් මේ කියන බය බියජනක දේවල් ඇති වෙනවා. ඒ වුණා මම රාත්‍රියේ වශයෙන්ම හඳුනනවා. දවාල වශයෙන්ම හඳුනනවා. බමුණ මනාකොට කියනවා නම් මම හැම වෙලේම සිහි නුවණින් තමයි ඉන්නේ. එතකොට මේ සිහි නුවණින් ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයා හැමදාම හැමෝටම හිතසුව පිණිස කටයුතු කරන කෙනෙක්. බොහෝ දෙනාගේ සැපය කැමති වෙන කෙනෙක්. මේ ලෝකයට අනුකම්පාව උපදවන කෙනෙක්. දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස යම් කිසි අර්ථයක් ඉටු කරන්න ලෝකෙට උපන්න කෙනෙක්. යම් කෙනෙකුන් නිසා කියනවා නම් මනාකොටම කියනවා නම් මුලා නොවන ගතිය ඇති සත්වයෙක් බොහෝ දෙනාට හිතසුව පිණිස ඇති සත්වයෙක් ගැන හිතනවා නම් ඒ කවුරුත් නෙමෙයි මා උදෙසාම කියන කතාවක් කියලා තුන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා. එතකොට පැහැදිලි වෙන අපට තථාගතයන් වහන්සේ එතකොට යම් අවස්ථාවලදී මේ කාරණාව නිස්මතු කරනකොට තථාගතයන් වහන්සේගේම සම්මා සම්බුද්ධත්වය ශ්‍රේෂ්ඨත්වයම ප්‍රකාශ කරපු අවස්ථා තිබෙනවා. තවදුරටත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ වගේ විවේක ස්ථානයක සිටිනකොට විවේක තනක් කල් ගෙවනකොට අපි කොහොමද කල් ගෙවන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ වෙරියන් අහෝසි අසල්ලීන බමුණ මා විසින් යම් වීර්යකින් යමක් පටන් ගත්තා නම් ඒක කවදාවත් සැලුනේ නැහැ. එහෙමත් නැත්නම් සැඟව ගියේ නැහැ. ඒ වගේම උපට්ඨිතා සති අසම්මුට්ඨා එළඹ සිටි සිහියෙන් හිටියනම් කවදාවත් මම මුලාවටපත් උනේ නැහැ. පස්සද්ද කායෝ අසාරද්දෝ මේ නාම රූප කය යම් වෙලාවක සංසිඳනවා නම් නැවත දරත භවට මම ගත්තේ නැහැ. සමාහිතං චිත්තං ඒකක්කං ඒ සිත සමාධියෙහි පිහිටා ඊටමත් හොඳින් එකඟ කරගත්තා වෙනවා. අර බලන්න භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම් කිසි වෙලාවක අපි ඒ වගේ විවේක ස්ථානයකට යන්නේ නිකම්ම නිකන් ඉඳ නෙමෙයි. වීර්ය ඇති කරගෙන සතිය උපදවාගෙන සිත සහ කය සැහැල්ලු කරගෙන චිත්ත සමාධිය උපදවා ගන්නටයි. එතකොට ගිහි පැවිදි අපි කාටත් වැදගත් වන්නේ තමන් ඉන්න තැන ගෙදරක් වෙන්න පුළුවන්,
ගමක වෙන්න පුළුවන්, නගරයක වෙන්න පුළුවන්, කැලේක වෙන්න පුළුවන්. තැන කොතන වුණත් වැදගත් වන්නේ අවසාන වශයෙන් තමන්ට මේ ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවා ගන්නට භාග්‍යතුන් වහන්සේ වදාළ මේ උතුම් ධර්ම හරය, ධර්ම අරටුව තමන්ගේ ජීවිතය තුළින් දකින්ට නම් අපට අවශ්‍ය වෙනවා නොසඟවා ගත්ත වීරිය. ඒක නැවත නැවත වැටි නොයන හොඳ වීරියක්. ඒ වගේ එළඹ සිටි සිහියක්. ඒ වගේම තමයි සිතේ සහ කයේ සැහැල්ලු භාවය. ඒ වගේම තමයි චිත්ත සමාධිය. මෙන්න මේ කියන ගුණයන් සහිතව අපි යම් කිසි වෙලාවක මේ වෙනුවෙන් හිත නැවත නැවත යොදවනවා නම්, නැවත නැවත අපි ඒකාග්‍රතා මනස උපදවා ගන්නටම උත්සාහවත් වෙනවා නම්, වීරිය කරනවා නම්, අන්න එතනදී තමයි අපට අර භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ කාමයන්ගෙන් වෙන්ව, සීල අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත, ප්‍රීතියෙන් උපන්න, විවේකයෙන් උපන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සමාධිය දක්වා හිත උපදවා ගන්න පුළුවන්. එත ප්‍රථම ධ්‍යානෙන් අතර නොවි විතර්ක විචාර දෙක සංසිඳවාගත් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සමාධියෙන් හිත සමාධිගත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රීතියෙන්ද බැහැර වෙලාගේ සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සමාධියෙන් හිත බැහැර කරගන්න පුළුවන්. හිත සමාධිගත කරන්න පුළුවන්. ඊළඟ උපේක්ඛා ඒකාග්‍රතාවයෙන් හිත සමාධිගත කරගන්න පුළුවන්. එතකොට යම් වෙලාවකදී අපි යම් කිසි කෙනෙක් ළඟ ඔය කියන චතුත්ථ ධානයේ දක්වා හිත වැඩෙනවා නම්, හිත පිරිසුදු වෙනවා නම්, එතනින් නතර වෙන්නේ නැතුව ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන ඉතිරි සමාධි හතර, අරූප සමාධි හතරත් පුරුදු කරගෙන අට සමාපත්තියම අපි පුරුදු පුහුණු විය යුතු වෙනවා. එතකොට මේ අට සමාපatti විශේෂ උපදවා ගත යුතු වන්නේ පඨවි කසින, ආපෝ තේජෝ වායෝ කසින කියන මේ භූත කසින සහ නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන මේ වර්ණ කසින හතර. ඔය කසින අට තමයි අපි නැවත නැවත අට සමාපatti විදියට සකස් කරන කාලාන්තරයක් තිස්සේ වඩමින් ඒ හොඳට වසී කරගන්න උත්සාහවත් වෙනවා. හොඳට වසී කරගන්න. එතකොට දැන් මතක තියාගත යුතු ඒ වගේ බලවත් වූ චිත්ත වසී භාවයක්, චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව කිසිසේත්ම අපට මේ භය බේරව සූත්‍ර දේශනාවේදී උගන්වන ඉතිරි අභිඥා විෂයට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ධ්‍යාන හතරෙන් පස්සේ කෙලින්ම අභිඥා උපදේශයක් ලබා දීලා තිබෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි ධ්‍යාන හතර පුදවා ගත්තා නම් කෙලින්ම දැන් අපට අභිඥාවට යන්න පුළුවන් නේද කියලා. නමුත් ඒක වැරදි අදහසක්. මතක තියාගත යුතු රූප ධ්‍යාන හතර අපට ආනාපාන සතියෙන් වැඩුවා ආදී කියලා හිතුවා කියලා අපට ආකාසානංචායතන ආදී අරූප ධ්‍යාන උපදවා ගන්න බෑ. එහෙනම් ඒ අරූප ධ්‍යාන උපදවා ගැනීමටත් අපි අපේ මේ ආකාසානංචායතන ආදී සමාධි ටික බලවත් කරගන්න නම් ඒ කසින සමාධි වලින් තමයි පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒක නිසා තමයි ඒ කසින සමාධි ටික අට සමාපatti වශයෙන් හොඳට ප්‍රගුණ කරගෙන කාලයක් යනකොට අන්න අපට පුළුවන් භාග්‍යතුන් වහන්සේ උගන්වන විදිහට ඒ ඉතිරි අභිඥා ගැන මේ භය බේරව සූත්‍රෙදි කතා කරා. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නා මේසි. අනබල් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ මම මේ විදිහට ගත්තොත් සමාහිතේ චිත්තේ සිත සමාධිගත වූ කල්හි, පරිසුද්ධේ පිරිසුදු වූ කල්හි, පරියෝදාතේ ප්‍රභාස්වර වූ කල්හි, අනංගනේ රාගාදී කෙලෙස් අංගන පහව ගිය කල්හි, විගතූපක්ඛිලේසේ උපක්ලේශ පහ වූ කල්හි, මුදු මූතේ මෘදු වූ කල්හි, කම්මනියේ ඒ අභිඥා කර්මයට සුදුසු වූ කල්හි, හිතේ ඒ අභිඥාවට
ඊ타මත් හොඳින් සිත පිහිටා ස්ථීරව සිටි කල්හි ආනෙන්ජප්පත්තේ නොසැල්වෙන බවට පත්වුණු කල්හි පුබ්බේ නිවාසා නුස්සති ඥානාය පෙරවිසූ කඳ පිළිවෙල පෙරවිසූ ಜಾති ಜಾති සිහිපත් කිරීමේ ඥානය ලැබීම සඳහා චිත්තං අබිනින්නාමේසින් අන්න විශේෂයෙන්ම මේ සිත යොමු කරගත්තා කියන එක පැහැදිලි කරනවා. එතකොට දැන් බලන්න අපිට දැන් දේශනාවේ හැටියට රූප ධානය 4 විතරක් කතා කරලා අභිඥාවක් කතා කරනවා. කෙනෙක් ඉතින් එක එක සූත්‍ර ඔස්සේ භාවනා කරන අය ඉන්නවා. ඒ සූත්‍ර දේශනාව අනුව කටයුතු කරන අය ඉන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මේ ධර්ම කරුණක් විදිහට වටහා ගන්නකොට මේ රූප ධානය 4න් පස්සේ අභිඥාවන දේශනා කර එක ප්‍රශ්නයක් නෑ නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන මේ අභිඥාව පැහැදිලි කරාට විස්තර කරාට අට සමාපatti ගැන ඉගෙනගෙන තිබිය යුතුයි පුහුණුවක් නැතුව අපිට මේ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ පුබ්බේ නිවාසා නුස්සති අභිඥාව වෙත හිත පුරුදු කරගන්නවා. එසේ හිතේ පුරුදු කරගන්නකොට තමයි උන්වහන්සේට එතකොට අනේක විහිතම් පුබ්බේ නිවාස අනුස්සරම් නොඑක් විදිහට නොඑක් ආකාරයෙන් මේ పూర్වේ නිවාසනේ පෙර ಜಾති නිවාසය කළ ආකාරය සිහි කරනවා. එතකොට ඒකම්පි ಜಾතින් ද්වේපි ಜಾතියෝ තිස්සෝපි ಜಾතියෝ චතස්සෝපි ಜಾතියෝ පංචපි ಜಾතියෝ දසපි ಜಾතියෝ වේ සම්පි ಜಾතියෝ තින් සම්පි ಜಾතියෝ චත්තාරී සම්පි ಜಾතියෝ පඤ්ඤා සම්පි ಜಾතියෝ ආදි වශයෙන් දේශනා උගන්වන එක ಜಾතියක් ಜಾති දෙකක් තුනක් හතරක් පහක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 1000ක් දසදහසක් ඒ නොයෙක් සංවට්ට කල්ප විවට්ට කල්ප සංවට්ට විවට්ට කල්ප එක ලෝකේ හැදෙන කාල විනාශ වෙන කාල හැදී පවතින කාල විනාශ වෙ පවතින කාල එකින් එකට එකින් මෙනෙහි කරනකොට ඒ ආත්මවලදී තමන්ගේ නම මෙහෙමයි ගෝත්‍රය මෙහෙමයි ශරීර වර්ණය මෙහෙමයි ගත් ආහාර මෙහෙමයි විදපු සැප දුක් මෙහෙමයි මෙන්න මේ වගේ මෙතනින් චුත වෙලා මම නැවත ඉපදුන තැන නම මෙහෙමයි ගෝත්‍රය මෙහෙමයි ශරීර වර්ණය ආහාර සැප දුක් ආදී සියල්ල මෙන්න මෙහෙමයි කියලා ක්‍රමක්‍රමයෙන් මේ මෙනෙහි කරනවා බමුණ එතකොට මේ කියන ඥානය මට පහළ වුණේ එදා බෝධිය හරහා වැඩ ඉඳගෙන මාර පරාජය කරලා ඒ බුද්ධ රාජ්‍යය සඳහා අවශ්‍ය කරන කමඨහන් පුහුණු වෙලා ඒ අභිඥාවට හිතපත් වෙනකොට තමයි මට පළමුවෙනි විද්‍යාව කියන්නේ රත්ත්‍යා පඨම යාමේ පඨමා විද්‍යාධිගතා එදා ඒ බුදුවන දවසේ පළමු යාමේදීම මට ප්‍රථම විද්‍යාවම පහළ කරගත්තා. ඒ වෙලාව අවිජ්ජා විහතා අවිද්‍යාව පහව ගියා. විද්‍යාව උප්පන්න විද්‍යාව උපන්න. තමෝ විහෙතෝ අඳුර පහව ගියා. ආලෝක උප්පන්න ආලෝකේ උපන්න. යතාතං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්ත විහෙරතෝ. ඒ කියන්නේ මට මේ දේ ලැබුණේ ඇයි? අප්‍රමාදීව වීර්ය කෙලස්තවන වීර්යයෙන් යුක්තව වාසය කළ නිසා කියන එක භාග්‍යතුන් වහන්සේ ඒ බමුණාට පැහැදිලි කරා. එතනින් නතර වුණේ නෑ තථාගතයන් වහන්සේ නැවතත් අට සමාපatti වලින් හිත වසී කරගත්තට පස්සේ මොකද කරන්නේ නැවත දේශනාවේ හැටියට පැහැදිලි කරනවා සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛලේසේ බුදු භූතේ කම්මනියටිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චුතූපපාත ඥානාය චිත්තං අබිනින්නා මේසි අර බලන්න සිත සමාධිගත වුණාට පස්සේ ප්‍රභාසුර වුණාට පස්සේ කෙලස් අංගන නැති වුණාට පස්සේ උපක්ලේශ පහව ගියාට පස්සේ මෘදු මුලක් වුණාට පස්සේ හිත ස්ථීරවම පිහිටියාට පස්සේ මොකද කරන්නේ සත්වයන්ගේ චුති උප්පත්තිය දැනගැනීමේ නුවණ ලබන්නට ඔන්න හිත පිහිටුවා ගත්තා. එතකොට පැහැදිලි වෙන කාරණාවක් තමයි භාග්‍යතුන් වහන්සේ සත්වයන්ගේ චුති උප්පත්තිය දකින හැටි. එතකොට උන්වහන්සේ කොහොමද මේ චුති උප්පත්තිය දකින්නේ කියන එකත් අපට පැහැදිලි කර දෙනවා මේ දේශනාවේදීම. උන්වහන්සේ දකිනවා සෝ දෙබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පස්සාමි. අර බලන්න තථාගතයන් වහන්සේ දකින්නේ මොකද්ද? මේ දිබ්බ චක්ෂුව, ඒ කියන්නේ විසුද්ධ වූ පිරිසුදු භාවයට පත් වුණු මේ දිවස
යොමු කරගෙන මිනිස් ඇස ඉක්මවාගේ දිවස යොමු කරගෙන සත්වයන්ගේ චවමාන උප්පජ්ජමාන චොත වෙන උපදින වගේ හීනේ පනීතේ පහත් සහ ප්‍රණීතාකාරී සුවන්නේ දුබ්බන්නේ එවැගේම වර්ණවත් සහ දුර්වර්ණ සුගතේ දුග්ගතේ සුගති සහ දුගතිගාමි යථා කම්මූපගේ සත්‍යේ පජානාමි. ඒ කර්මානුරූපව උපදින සත්වයන් හොඳින් ඔන්න තථාගතයන් වහන්සේ දකිනවා. එතකොට එහෙමනම් මේ දේ සිද්ධ වුණෙත් එහෙමනම් ඇතැම් අය කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත ආදී හේතු නිසා සතර පායට වැටෙන බවත්, කාය සුචරිත ආදී හේතු නිසා සුගතික උප්පත්තිය ලබන හැටිත් පැහැදිලිවම දේශනා කළා, විස්තර කරගත්තා. එහෙමනම් බමුණ ඔය කියන ඥානියත් මට පහළ වුණේ එදා බුදු වන දවසේ මධ්‍යම රාත්‍රියේදී කියන එක පැහැදිලි කරා. නැවතත් තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා රාත්‍රී පච්චිම යාම වෙනකොට නැවතත් මේ සිත සමාධිගත වෙලා හිත ගැඹුරට බැස ගන්නකොට විදර්ශනා පැත්තට නැඹුරු වෙනකොට ආශ්‍රවයන්ගේ ක්ෂය ඥානය ලබන්නට හිත නැඹුරු වෙනවා. ඒ වෙලාවෙත් තමයි ඉදන් දුක්ඛන්ති යථා භූතං අබ්බඤ්ඤාසින් මේ තමයි දුක කියලා විශේෂ නුවණින්ම අවබෝධ කරගත්තා. අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. මේ තමයි දුකට හේතුව, මේ තමයි දුකෙන් නිදහස් වී, මේ තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා සියල්ල තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි මේ තමයි ආශ්‍රවය කියලා නුවණින් අවබෝධ කරගත්තා. මේ තමයි ආශ්‍රවයන්ගේ හේතුව, මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය, මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාවට අවබෝධ කරගත්තා. ඒවං ඥානතෝ එවං පස්සතෝ මේ විදිහට දකින්නකොට නුවණින් පටහා ගන්නකොට කාමාසවාපි චිත්තං විමුච්චිත්ත අන කාමාශ්‍රවයන් මේ සිත අත මිදුණා. භවාසවාපි චිත්තං විමුච්චිත්ත භවාසවෙන් හිත මිදුණා. ඒ වගේ තමයි අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ත අවිජ්ජාශ්‍රවෙන් හිත මිදුණා. විමුත්තස්මින් විමුත්තමිති ඥානං අහෝසි. අන්න බලන්න එහෙමනම් ඒ උන්වහන්සේට ඒ අත මිදීම නිසා මිදුණු කල්හි ඒ සියල්ලන් මිදුණු කල්හිම අර එතනදීම ඒ සියල්ලන් අත මිදීමේ ඥානය පහළ වුණා. එතකොට කීනා ಜಾති නැවත උප්පත්තියක් ලැබෙන ශක්තිය ෂේ වෙලා ගියා. පුසිතම් භ්‍රමචාරියං සාසන භ්‍රමචාරියාවේ වැඩ කටයුතු අවසන් කරගත්තා. කතං කරණීයං කළ යුතු සියල්ලක්ම අවසන් කරගත්තා. නාපරං ඉත්තත්තායාති මින් මතුවට යමක් ඉතිරි වෙලා නැහැ කියන එකත් අබ්බඤ්ඤාසෙන් අවබෝධ කරගත්තා. ඒතකොට බ්‍රාහ්මණය මේ රාත්‍රියේ අවසාන වෙලාවේ තමයි මට මේ තුන්වෙනි විද්‍යාව පහළ වුණේ. අවිද්‍යාව බැහැර වෙලා ගියේ. ඒත විද්‍යාව පහළ වෙනකොට ආලෝකය උපදිනකොට මේ අඳුර සම්පූර්ණ ඇති වෙලා ගියා. ඒ කොමක් නිසාද කියනවනම් තමන් අපි මා තුළ තිබෙච්ච මේ අප්‍රමාද වීර්ය ඒ වගේම කෙලෙස් තවන වීර්ය හේතු කරගෙන කියන පැහැදිලි කරා. ඊළඟට පින්වතුනි අවසාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන කාරණාවක් මෙතනදී ඉස්මතු කරනවා. බමුණ ඔබට කිසි යම් වෙලාවකදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද දක්වාත් මේ පහ නොකල රාග ඇති බව, පහ නොකල ද්වේෂ ඇති බව, පහ නොකල මෝහ ඇති බව නිසා තමයි නැවත නැවත මේ ආරණ්‍යවල සේනාසනවල ඒව දූරස්ත තැන්වල මේ වාසය කරන්නේ කියලා එවැනි අදහසක් ඇති වෙන්න පුළුවන් නේද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා ද්වේකෝ අහං බ්‍රාහ්මණ අත්ත වසේ සම්පස්ස මානෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවාමි. බමුණ මම කාරණා දෙකක් හේතු කරගෙන තමයි මේ ආරණ්‍ය සේනාසනයක් එහෙම දූරස්ත සේනාසනයක් සේවනය කරන්න ඇසුරු කරන්න. මොන වගේ කරුණු දෙකක්ද කියනවා නම් අත්තනෝච දිට්ඨ ධම්ම සුඛ විහාරං සම්පස්සමානු. අන්න තමන් වහන්සේගේ මේ දිට්ඨ ධම්ම වේද කියන්නේ ඉහාත් භාව වශයෙන් එහෙම මේ ජීවිතයේදීම ඒ තමන් වහන්සේ සැප සුවසේ මේ සතර ඉරියව් පවත්වා ගැනීම පිණිස පච්චිමංච ජනතං අනුකම්පමානෝ අන්න මින් මතුවට පහළන පච්චිම ජනතාවට අනුකම්පාව පිණිසයි. අන්න බලන්න කාරණා දෙකක් හේතු කරගෙන තමයි භාග්‍යතුන් වහන්සේ මේ දූරස්ත සේනාසනාදිය පරිහරණය කරන්නේ කියලා සේවනය කරන්නේ කියනවා පැහැදිලි කරා.
මෙන්න මේ කාරණාවන් එක්ක මේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට පුදුමාකාර පැහැදීමක් ඇති වුණා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ඇතිවෙච්ච පැහැදීම ගෞරවය මෙන්න මේ විදිහට එතුමා ප්‍රකාශ කරනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් විසින් යම්සේ කළ යුතු සියලු දේවල් අනාගත ජනතාව වෙනුවෙන් සත්‍යයන් වෙනු අනුකම්පා සහගත සිතින්ම සිදු කරා නම් එවැනි උතුමන් වහන්සේ නමක් තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන අදහස ඇති කරගෙන අභික්කන්තම් බොහෝ ගෝතම අභික්කන්තම් බොහෝ ගෝතම ස්වාමීනි ගෞතමයන් වහන්සේ ආශ්චර්යයක් අතිශයම ආශ්චර්යයක් මේ සිද්ධාන්තේ සේයතාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ආකාර යටිකුළු කර දෙයක් උඩුකුරු කරන්නා වගේ ඒ විතරක් නේ පටිච්චන්නං වා විවරෙය්‍ය වසලා තිබෙන දෙයක් නැවත විවෘත කර දෙන්නා වගේ මූල් හස්සවා මග්ගං ආචික්කේය මම්මුලා වූ කෙනෙකුට මග කියන්නා වගේ අන්ධකාරේවා තේලපජ්ජයතන් ධාරේ චක්කුමන්තු රූපානි දක්කින්න අඳුරේ යන කෙනෙකුට ඇස් තියෙනවා නම් රූප දකින්න පහන් දැල්ලක් දල්වා දෙනවා වගේ තමයි අද ස්වාමීනි ඔබ වහන්සේ මේ නොයෙක් ආකාරයෙන් පැහැදිලි කර මේ ධර්ම පරියාය කෙරෙහි මා කෙරෙහි තුණු පැහැදීම ප්‍රසාදය ඒ නිසා ස්වාමීනි ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච බික්ඛු සංඝංච ස්වාමිනේ නිසාම භවත් ගෞතමයන් වහන්සේ වන බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් මම සරණ යනවා. එහෙම විතරක් නෙමෙයි ස්වාමීනි උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ ස්වාමීනි අද පටන් දිවි හිමි කොට නැත්නම් ජීවිතාන්තයේ දක්වාම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට කැපකරුවෙක් හැටියට මාව සලකනසේක්වා කියලා ආරාධනාවකුත් කළා. එතකොට එහෙමනම් අපට පැහැදිලි වෙනවා මේ භය භේරව සූත්‍ර දේශනාවෙන් එදා ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට භාග්‍යතුන් වහන්සේ ඒ දූරස්ත සේනාසනයක් තමන් වහන්සේ පවා පරිහරණය කරන්නේ විවේකස්ථාන පරිහරණය කරන මනුස්ස වාසයෙන් ඈත් වෙලා හුදකලා ජීවිත ගත කරන්නේ කුමක් නිසාද කියන එක අවසානයේදී පැහැදිලි කරා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුයාත වෙච්ච මාර්ගයට අනුයාත වෙච්ච පිරිසක් හැටියටත් ශ්‍රාවකයන් හැටියටත් අපි හැම දෙනාද ඒ බුද්ධ වචනයට ගරු කරමින් ඒ විවේකය ඒ වගේ විවේක සේනාසන භජනය පරිහරණය ඉතා හොඳින් සිද්ධ කරගෙන අපි තම තමන්ගේ ආධ්‍යාත්මික සුවය අනිවාර්යෙන් ලබා ගත යුතු වෙනවා. එහෙමනම් මේ බිය තැති ගැනීමක් යම් වෙලාවක ඇති වෙනවා නම් ඒ බිය තැති ගැනීම සන්ත්‍රාසය රෝමෝද්ගමනය ආපදාව ව්‍යසනය තමන්ට පුළුවන් ඒ තමන් තුළ තමන්ගේම හිතේ තියෙන දුර්වලතාවයක් නිසා ඒ දේ ඇති වෙනවා නම් ඒ දුර්වලතාවය නිවැරදි කරගෙන කරුණා මෛත්‍රිය සහගත සිතිවිලි පවත්වා ගනිමින් ඒ බිය තැති ගැනීම දුරු කරගන්නටත් ඒ වගේම බියක් තැති ගැනීමක් ඇති වෙනකොට යම් ඉරියව්වකදී ඒ ඉරියව්වේදීම එය යටපත් කරගෙන සාන්තව හිත පිහිටුවාගෙන ඒ උපදවා ගත යුතු ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන මාර්ගඵල පිළිවෙලින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධ කොට වදාළ ඒ උතුම් සිව්සස්තහම් අවබෝධයේ පිණිසයි මේ භය භේරව සූත්‍රයෙන් අපට උගන්වා වදාරන්නේ. එහෙමනම් එදා තථාගතයන් වහන්සේ පවා කාරණා දෙකක් පාදක කරගෙනයි මේ දූරස්ත සේනාසන පරිහරණය කරේ. එක පැත්තකින් තථාගතයන් වහන්සේගේ පහසුව පිණිස ඒ වගේම අනාගතයේ අපි වැනි අය වෙනුවෙන් කියන එක ආදර්ශයක් වෙනුවෙන් කියන එකත් පැහැදිලි කරා. එහෙමනම් මේ සියලු ආකාරයෙන් කරුණු කාරණා වටහාගෙන අපි භය භේරව සූත්‍ර දේශනාව අපි අදින් අවසන් කරගන්නවා. ඊළඟ දවසේ අපට පුළුවන් අනංගන සූත්‍ර දේශනාවට සාවධානය යොමු කරගන්න. එහෙමනම් මේ මොහොතේදී රැස් කරගත් අප්‍රමාණ කුසල නිධානි පුණ්‍ය නිධානි ඔබ අප සෑම දිනාගේ ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමටත්
ඉතා පහසුවෙන් නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අමා මහ නිවන් සුව අවබෝධයේ පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා.